ජෙස්පීටයි. අධ්‍යාපනය ආදර දුවේ පුතේ ජීවිතයේ කවමදාක්වත් ඉවර වෙන්නේ නැති ක්‍රියාවලියක්. අපිට පේනවා වර්තමානයේ බොහෝ තැන්වල ජීවිතය අඩාල වෙලා නතර වෙලා පාසල් පවා වැහිලා එහෙත් ජීවිතය නතර වෙන්නේ නැහැ. ජීවිතය ඉස්සරහට යනවා. අපි කියනවා ඉගෙන ගැනීම මැරෙනකම්ම සිදු වෙනවා කියලා. අද දවසේ දුවල පුතාලට තවත් මාතෘකාවක් තේමාවක් යටතේ මේ අපගේ වැඩසටහන ඉදිරියට ගෙනියන්නට අපි අද දවසේ ඔබගේ ගෙදරට එනවා. ආදර දුවේ පුතේ අද දවසේ මේ දෙවන තේමාව යටතේ අපි තවදුරටත් පුරාණ ගිවිසුම ගැන තමයි කතා කරන්නට යන්නේ. ඔබට මතක ඇති අපි ගිය පාර පසුගිය වැඩසටහනේ අපි විශේෂයෙන්ම බයිබලයේ වර්ගීකරණය ගැන කතා කරනකොට පුරාණ ගිවිසුමේ වර්ගීකරණය ගැන තමයි වැඩිපුර කතා කරුවේ. අද දවසේ අපි තවත් ඒ වර්ගීකරණයේම තවත් කාණ්ඩ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට යනවා. ඒ නිසා දුවල පුතාලා හොඳින් මේකට අවධානය දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම සිස්ටර් අද මේ පාඩම තුලින් අපි මේ දරුවන්ට කියලා දෙන්නට යන වැඩසටහන මම හිතනවා වැඩිපුරම 10 වසර 11 වසර දරුවන්ට ගොඩක් උදව් වෙයි කියලා. මොකද හේතුව අපි කතා කරන්නට යන මේ ද්විතීය සම්මත ග්‍රන්ථ, ඒ වගේම අපි කතා කරන්නට යන මේ ප්‍රඥා සාහිත්‍ය, ඒ වගේම අපි මේ කතා කරන්නට යන එලිදරව් සාහිත්‍ය, මේ පාඩම් කෙලින්ම තියෙන්නේ 10 වසර 11 වසර දරුවන්ගේ පොත්වල. ඒ නිසා ඒ දරුවෝ විභාගයට සූදානම් වෙන නිසා සාමාන්‍ය පෙළ මම හිතනවා ඒ දරුවන්ට මේ වැඩසටහන ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ වගේම අද අපි ගීතාවලිය ගැන කතා කරන්නට යනවා. අද දුවේ පුතේ 9 වසරේ දරුවන්ට විශේෂයෙන්ම ගීතාවලිය සම්බන්ධව විශේෂ පාඩමක් තියෙනවා. ඒ නිසා 9 වසරේ දරුවනුත් හොඳින් මේ පාඩමට අවධානය යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබට මේ වැඩසටහන ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා බලාපොරොත්තුෙන් අපි දෙවන තේමාවේ මේ විස්තර කිරීම ආරම්භ කරනවා. පළමුවෙන්ම ආදර දුවේ පුතේ ඔබට මතකයි අපි පසුගිය පාඩමේදී කතා කරපු වර්ගීකරණයේදී අපි කිව්වා පුරාණ ගිවිසුමේ කාණ්ඩ 4ක් තියෙනවා කියලා. ඉතින් ඒ කාණ්ඩ 4 අපි නැවතත් මතක් කරගත්තොත් පළවෙනි කාණ්ඩේ අපි කිව්වා පංච පුස්තකය කියලා. ඒ වගේම දෙවෙනි කාණ්ඩේ අපි කිව්වා ඉතිහාස පොත් කියලා. ඒ වගේම තුන්වෙනි කාණ්ඩය අපි ප්‍රඥා සාහිත්‍ය අද දවසේ අපි කතා කරන්නට යනවා. ඒ වගේම දිවැසිවර ග්‍රන්ථ 4 වෙනි කාණ්ඩය. එතකොට සිස්ටර් අපි මේ බයිබලයේ පුරාණ ගිවිසුමේ වර්ගීකරණය ගැන කතා කරුවා වගේම දරුවෝ සමහර වෙලාවට අපි ළඟට ඇවිල්ලා අහනවා සිස්ටර් මේ ෆාදර් නැත්නම් සිස්ටර් නැත්නම් ටීචර් අපි කොහොමද හරියට කතෝලික බයිබලයක් මිලදී ගන්නෙ හඳුනගන්නේ සමහර වෙලාවට හිතනවා දරුවෝ ඇවිල්ලා අහනවා මේ ෆාදර් කොහොමද අපිට හරි බයිබලයේ තෝරගන්නේ අපිට ඒ කියන්නේ අපිට තේරෙනවා මේ තව බයිබල් වර්ග තියෙනවද කියලා ප්‍රශ්නේ ඒ අහන ප්‍රශ්නේ තුලම ගැප් වෙනවා. ඉතින් සිස්ටර් අපි කොහොමද මේ දරුවන්ට පැහැදිලි කරන්නේ ඇත්තටම මේ හරි බයිබලේ නැත්නම් කතෝලිකයන් හැටියට කිතුණුවන් හැටියට අපි මේ බයිබලයේ තෝරා ගැනීමේදී විශේෂයෙන් වැදගත් වෙන කරුණු මොනවද කියන එක. ෆාදර් දැන් සුද්ධ හේබ්‍රේවරුන්ගේ සුද්ධ ලියවිල්ල තිබ්බා. ජුදාය තමයි ඒක පාවිච්චි කරේ. ඒගොල්ලොන්ගේ මූලික පිටපත විදියට සැලකුවේ හේබ්‍රේව් එහෙම නැත්නම් මැසොරටික් පිටපත. එතකොට හේබ්‍රේව් අයට නම ගිවිසුමක් නැහැ නේ. මොකද ජේසුස් වහන්සේව ඒගොල්ලෝ පිළිගන්නේ දිවැසිවරයෙක් විදියට විතරයිනේ. ඒ නිසා ඒගොල්ලන්ට නම ගිවිසුමක් නැහැ. ඉතින් හේබ්‍රේව් සුද්ධ ලියවිල්ලේ පොත්වල එකතුව තමයි පොත් 39යි. එතකොට කතෝලික නොවන ක්‍රිස්තියානි අයත් ඒගොල්ලෝගේ සුද්ධ බයිබලයේ මුල් පිටපත විදියට සලකන්නේ හේබ්‍රේව් එහෙම නැත්නම් මැසොරටික් පිටපත. ඒතර ඒගොල්ලන්ට නව ගිවිසුමේ පොත් ටික අදාළ වෙනවනේ. ඒතර ඒගොල්ලෝගේ 39ට 27ක් එකතු කරපුවාම පොත්වල සුද්ධ ලියවිල්ලේ පොත් සංඛ්‍යාවේ එකතුව තමයි පොත් 66යි.
දැන් ඔබ වහන්සේ කිව්වා වගේ දැන් අපේ පොත් ගැන කතා කරනකොට කතෝලික අපි අපේ මුල් පිටපත විදිහට සලකන්නේ සෙප්ටුආජින්ත එහෙම නැත්නම් ග්‍රීක පිටපත. සෙප්ටුආජින්ත කියන්නේ හේබ්‍රේව පිටපත ග්‍රීක භාෂාවට පරිවර්තනය වෙච්ච පිටපත. නමුත් කතෝලික අපේ මුල් පිටපත වෙන්නේ සෙප්ටුආජින්ත පිටපතයි. එතකොට ඒ සෙප්ටුආජින්ත පිටපතේ අර පොත් 39 අර ඉස්සෙල්ලා මං කියපු පොත්වල වගේ ඒ පොත් 39ට පොත් 7ක් එකතු වෙලා තියෙනවා. අපි ඒවට කියනවා ද්විතීය සම්මත ග්‍රන්ථ කියලා. එතකොට මේ 39ට 7ක් එකතු වුණාම අපි නව ගිවිසුමේ පොත් 27ම පිළිගන්නවා. එතකොට අපේ කතෝලික අපගේ බයිබලයේ පොත්වල මුළු සංඛ්‍යාව පොත් 73යි. එතකොට දැන් පාදාර ඉස්සෙල්ලා ඇහුවා වගේ දුවල පුතාලට මේ වගේ ප්‍රශ්නයක් ආවහම බයිබලයක් මිලදී ගන්නකොට ඔබ මිලදී ගන්නට ඕන ද්විතීය සම්මත සහිත බයිබලයක්. එහෙම නැතුව ගිහිල්ලා වෙන බයිබලයක් තෝරගත්තොත් එහෙම මේ අපි දැන් කතා කරන්න යන ද්විතීය සම්මත ග්‍රන්ථ ඒ පොත්වල නැහැ. ඒ නිසා සිස්ටර් මම හිතනවා බයිබලයේ අපේ බයිබලයේ මුලින්ම ගහලා තියෙනවා ද්විතීය සම්මත ග්‍රන්ථ සහිත කියන එක දාලා තියෙනවා. ඒකට ඒක දරුවන්ට තෝරා ගැනීමේ පහසු වෙන්නට එක කාරණයක්. ඒ වගේම මේ දරුවන් තවදුරටත් පිටු කිහිපයක් පෙරලා බලනකොට බයිබලයේ ඒ දරුවන්ට පටුන හමු වෙනවා. අන්න ඒ පටුන පොඩ්ඩක් දරුවෝ පැහැදිලිව බැලුවොත් එහෙම සිස්ටර් මම හිතනවා දරුවන්ට මේ හොයාගන්නට පුළුවන් මේ ද්විතීය සම්මත ග්‍රන්ථ සහිත බයිබලය කතෝලික අපි පාවිච්චි කරන බයිබලය. එතකොට මේ දරුවෝ මේ ඉස්සලම පටුනේ ද්විතීය සම්මත ග්‍රන්ථ සහිත පොත් මොනවද කියලා ඉස්සලා ද්විතීය සම්මත ග්‍රන්ථ පොත් මොනවද කියන එක දරුවෝ ඉස්සලා දැනගන්න බෑ නේ සිස්ටර්. පටුනේ පොත් හොයන්නට නන්නේ. ඉතින් අපි නම් කරනවා නම් ද්විතීය සම්මත ග්‍රන්ථ මොනවද කියලා ද්විතීය සම්මත ග්‍රන්ථ 7ක් තියෙනවා ආදර දුවේ පුතේ. මේ සම්මත ග්‍රන්ථ 7 තෝබිත්, ජුඩිත්, ප්‍රඥාව, උපදේශකයා හෙවත් සිරාක් කියන පොත, බාරුක්, ඒ වගේම එක මකබි දෙක මකබි. නැවතත් පොත් 7 ඔබට කියනවා නම් තෝබිත්, ජුඩිත්, ප්‍රඥාව, උපදේශකයා හෙවත් සිරාක්, බාරුක්, එක මකබි දෙක මකබි කියන පොත් තමයි ද්විතීය සම්මත ග්‍රන්ථ පොත් කියලා අපි හඳුන්වන්නේ. සිස්ටර් ඇත්තටම ඇයි මේ පොත්වලට ද්විතීය සම්මත ග්‍රන්ථ කියලා කියන්නේ? ෆාදර් දැන් සම්මත ග්‍රන්ථ තියෙනවා බයිබලේ. දැන් මේ පොත් 7 ඇරුණාම ඊටු පොත් ටික ඔක්කොම සම්මත ග්‍රන්ථ. ද්විතීය සම්මත කියන්නේ දෙවෙනි වරට සම්මත වූ කියන අදහස. දැන් මේ පොත් ඔබ වහන්සේ මේ නම් කරපු මේ පොත් 7 පොඩි ගැටලු තිබිලා ඒ ගැන සාකච්ඡාවකින් පසුව තමයි සම්මත වෙලා තියෙන්නේ. හැබැයි අපේ දුවල පුතාලා හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. දැන් මේ පොත් 7 ලියවිලා තියෙන්නේ දේවානුභාවයෙන්ම තමයි. ද්විතීය සම්මත කිව්වට පාද මේකේ දේවානුභාවයේ අඩුවක් නැහැ. ඉතින් දෙවෙනි වරට සම්මත වූ කියන අදහස. දැන් කතෝලික නොවන වෙනත් අය මේ පොත් ටික පිළිගන්නේ නැහැ. නමුත් මේ පොත්වල ලොකු අන්තර්ගතයක් තියෙනවා. අපි හැමෝටම හරි වැදගත් මේ පොත් 7. ඒ නිසා ද්විතීය සම්මත කිව්වට ඒක දේවානුභාවයෙන් ලියවිලා තියෙන දෙවන වරට සම්මත වෙච්ච පොත් 7ක්. හොඳයි. ආදර දුවේ පුතේ සෙප්තුආජින්ත අපි සිස්ටර් බොහොම ලස්සනට සහ පැහැදිලිව ඔබට කිව්වා කතෝලික අපගේ මුල් පිටපත හැටියට අපි සලකන්නේ මේ සෙප්තුආජින්ත නැත්නම් මේ ග්‍රීක පිටපත. සෙප්තුආජින්ත කියන වචනේ තේරුම 70ක් කියන එක. මේක ගැන තවදුරටත් අපි දරුවෝ මතක තියාගන්නට ඕනි කාරණේ තමයි ආදර දුවේ පුතේ හේබ්‍රූ ශුද්ධ ලියවිල්ල ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී පමණ තමයි මේ ග්‍රීක භාෂාවට පරිවර්තනය වුණේ. මේ පරිවර්තනය කිරීමේදී දිමිත්‍රියස් එමත් නැත්නම් දෙවන ටොලමි කියන රජතුමා විශේෂයෙන්ම එක ගෝත්‍රයකින් 6 දෙනා බැගින් ගෝත්‍ර 12න්ම විනයදරයන් 72ක් අරගෙන ඒගොල්ලන්ට තමයි කිව්වේ මේ බයිබලයේ පරිවර්තනය කරන්න කියලා ග්‍රීක භාෂාවට. සිස්ටර් ඇත්තටම මේ විනයදරයෝ කියලා කියන්නේ අපිට කියනවා නීතිය පිළිබඳව පරතරයටම පැමිණි අය. ගැඹුරටම පාත්‍රයටම ඉගෙන ගත්තේ කට්ටිය. ඒගොල්ලෝ කොටින්ම කියනවා නම් උපාධිධාරීන් වගේ හරියට නිකන් නීතිය සම්බන්ධ උපාධිධාරීන් වගේ. ඒ නිසා ජේසුස් සමහරලාට උන්වහන්සේගේ ඉගැන්වීම් වලදී නිරන්තරයෙන්ම මේ විනයධාරයන් ගැන කතා කරනවා.
නේ. එතකොට මේ අයට ඒ දැනුම තියෙනට ඇති ඒ නිසා වෙනට ඇති විශේෂයෙන්ම මේ ග්‍රීක භාෂාවට මේ පරිවර්තනය කරන්න කියලා මේ රජතුමා විනයදරයන්ව තෝරගන්නට. ෆාදර් දැන් මේක කතාන්දරයක්. දැන් මේකෙන් අදහස් කරන්නේ කියන්නේ මේ 72 දෙනාගේම පරිවර්තන ඒගොල්ලෝ වෙන වෙනම කරත් එක සමානම වුණා කියලා. ඒකයි ඒකේ තියෙන වැදගත්කම. ඒ වැදගත්කම දෙන්න තමයි මේ කතාන්දරය මං හිතන්නේ අපිට ඉදිරිපත් කරන්නේ. ද්විතීය සම්මත ග්‍රන්ථ ඇත්තටම දේවානුභාවයෙන්ම ලියුණා කියලා කියන්නට මේක පිළිබඳව තියෙනවනේ මතිමතාන්තර. නමුත් කතෝලික අපි මේ ග්‍රන්ථ දේවානුභාවයෙන්ම කිසි අඩුවක් නැතුව දේවානුභාවයෙන්ම ලියවිච්ච ග්‍රන්ථ හැටියට අපි සලකනවා. ඒකට එහෙම සලකන්නට තියෙන සාක්ෂි කිහිපයක් තමයි ආදර දුවේ පුතේ මේ කතුවරුන් විශේෂයෙන්ම මේ නවගිවිසුමේ කතුවරුන් නවගිවිසුමේ විශේෂම සුවිශේෂකවරුන් කතුවරුන් මේ ද්විතීය සම්මත ග්‍රන්ථ වලින් ගොඩාක් උපුටා ගැනීම කරනවා. එතකොට මේ සම්මත ග්‍රන්ථ මේ දේවල් දේවානුභාවයෙන් ලියවිලා නැත්නම් ඒගොල්ලෝ මේ උපුටා ගැනීම කරන්නේ නැහැ නේ මේ පොත්වලින් නේ සිස්ටර්. ඒක නිසා පැහැදිලිවම ආදර දුවේ පුතේ අපිට මේ සම්මත මේ ද්විතීය සම්මත ග්‍රන්ථ දේවානුභාවයෙන්ම ලියවිච්ච ග්‍රන්ථ බවට සාක්ෂියක් තමයි නවගිවිසුමේ කතුවරුන් බොහෝ දෙනෙක් උපුටා ගැනීම කරනවා මේ පොත්වලින්. ඒ වගේම මේ ග්‍රීක පිටපත සෙප්තුආදින්ත මේ ග්‍රීක පිටපතේ අපිට මේ ද්විතීය සම්මත ග්‍රන්ථ කියලා වෙන වෙනම දෙන්නේ නැහැ නේ සිස්ටර් නේද? මේ ඔක්කොම පොත් ටික අපිට එකට හමුවන්නේ. දැන් අපි දැක්ක වගුවේ එහෙම තිබ්බේ නෑනේ. එහෙම තිබ්බේ නෑනේ වෙන් කරලා නේද? ඒක ඔක්කොම එකට තියෙන්නේ. ඒක පැහැදිලිවම එතනත් අපිට ඒක සාක්ෂියක්. මේක දේවානුභාවයෙන් ලියවිච්ච එකක්. මේ උස් පොත් පහත් පොත් එහෙම කියලා කතන්දරයක් නැහැ. මෙතන දේවානුභාවයෙන් ලියවුණා කියලා කියනවා. ඒ වගේම අපිට කියනවා මේ ද්විතීය සම්මත ග්‍රන්ථ මුල් කිතුණු සභාවන් වල ජනතාව ඒගොල්ලන්ගේ ජනවන්දනාව සඳහා ගොඩාක් යොදාගත්තා කියලා. ඉතින් මේ ආකාරයෙන් අපිට කියන්න පුළුවන් ද්විතීය සම්මත ග්‍රන්ථ කිසිම ප්‍රශ්නයක් නැහැ, කිසි අඩුවක් නැහැ දේවානුභාවයෙන් ලියවිච්ච ග්‍රන්ථ බවට. ඉතින් සිස්ටර් අපි ගිය පාඩමෙත් මේ පාඩමෙත් අපි කතා කරපුවා මේ බයිබලයේ පුරාණ ගිවිසුමේ වර්ගීකරණයන් පිළිබඳ. ඒ වර්ගීකරණයන් අතර තවත් ඉතාමත්ම වැදගත් වර්ගීකරණයක් ගැන තමයි සිස්ටර් මේ වෙලාවේ ආදර දුවේ පුතේ කතා කරන්නට යන්නේ. ඒ අපගේ එදිනෙදා ජීවිතේට ඉතාමත්ම වැදගත් ප්‍රායෝගික මාතෘකාවක්. ඒ තමයි ප්‍රඥා සාහිත්‍යය. සිස්ටර් අපේ දරුවන්ට ප්‍රඥා සාහිත්‍යය ගැන එහි ප්‍රභේදයන් ගැන සහ ප්‍රඥා සාහිත්‍යයේ මේ පොත් ලියවිච්ච විශේෂ ස්වරූපයන් ගැන යමක් කියනවා නම්. ප්‍රඥාවට හේබ්‍රේව භාෂාවෙන් කියන්නේ හොක්මා කියලා. ඒකේ තේරුම තමයි සාර්ථකව හා ධර්මිෂ්ඨව ජීවත් වෙන එක. දැන් මේක බුද්ධිමය ව්‍යායාමයකට වැඩිය එදිනදා ජීවිතයේ සාර්ථකව ධර්මිෂ්ඨව ජීවත් වෙන්න ඕන විදිය තමයි ෆාදර් මේ ප්‍රඥා සාහිත්‍යයෙන් කියන්නේ. මමත් සමහර වෙලාවට කතා කරනකොට දරුවෝ එක්ක වැඩිහිටියොත් එක්ක කතා කරනකොට මේ ප්‍රඥාව කියලා කිව්වම මිනිස්සු හිතාගෙන ඒක මේ ලොකු සංකල්පයක්. ඒක මේ අහසේ තියෙන දෙයක්. ඒකෙන් මිනිස්සුන්ට ළඟා වෙන්න බැරි දෙයක්. ඒක කලාතුරකින් ලැබෙන දෙයක් නේද? ඒ වගේ මේ හරිම මේ ප්‍රායෝගික නැති ඊටාත්ම මේ නිකන් තියරිටිකල් න්‍යායාත්මක දෙයක් හැටියට තමයි මිනිස්සු ගොඩක්ලාට ප්‍රඥාව කියන එක කතා කරන්නේ. නමුත් ප්‍රඥාවන්තව ජීවත් වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. දෙවන් වහන්සේට ගරුබිය ඇති තැන ප්‍රඥාව තියෙනවා. එතකොට මේ ප්‍රඥාවේ හේබ්‍රේව ප්‍රඥාවේ ප්‍රභේද තියෙනවා ෆාදර්. එතකොට පෞල හා ගෝත්‍රික ප්‍රඥාව, රාජ්‍ය සභා ප්‍රඥාව, අභිධාර්මික ප්‍රඥාව හා එදිනෙදා ජීවිතයට සම්බන්ධ ප්‍රඥාව. දැන් අපේ 10 11 වසර දුවලා පුතාලා මතක තියාගන්න ඕන මොනවද මේ හේබ්‍රේව ප්‍රඥාවේ ප්‍රභේද කියන්නේ කියලා. එහෙම නැත්නම් මේ හොක්මා කියන වචනේ තේරුම මොකක්ද කියලා. මොකද ඒගොල්ලන්ට විභාගය සඳහා මේ වගේ දේවල් වැදගත් වෙන්න පුළුවන්. එතකොට මේ පෞල හා ගෝත්‍රික ප්‍රඥාව කියලා කියන්නේ ෆාදර් මේ පෞල හා ගෝත්‍රය ආරක්ෂා කර ගන්නට දීපු මඟ පෙන්වීම නීති රීති. දැන් උදාහරණයක් කියනවා නම් සිරාක් 3:8 කියනවා පියාණන්ගෙන් ඔබට ආසිරි ලැබෙන පිණිස ක්‍රියාවෙන්ද වචනයෙන්ද ඔහුට ගෞරව කරන්න. දැන් පුතාට කියනවා තාත්තට ගෞරව කරන්න. එහෙම ජීවත් වෙන්න. එතකොට එතන බලන්න ඒ ගෝත්‍රය ආරක්ෂා කර ගන්නට නම් තාත්තගේ අවවාද අනුශාසනා අනුව ජීවත් වෙන්න ඕන කියන එකයි ඒ කියන්නේ.
දැන් රාජ්‍ය සභා ප්‍රඥාව නම් විශේෂයෙන්ම රාජ්‍ය පාලනය හා නිකුත් පරිපාලන සේවා ඉලක්ක කරගෙන තමයි කරේ. එතකොට විශේෂයෙන්ම තරුණ අය පුහුණු කරන්න, තරුණයන්ව විශේෂයෙන්ම ප්‍රභූ පන්තිය සඳහා. දැන් ප්‍රඥාව 6.3 කියනවා බලය වූ කලී ඔබට සමිදානන්ගෙන් ලැබෙන දීමනාවකි. දැන් බලන්න පාද පරිපාලන කටයුතු හා සම්බන්ධ කෙනෙක් බලය කොහොමද පාවිච්චි කරන්නට ඕන? ඒක ඔබට දීලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ දීමනාවක් ඔබට සේවය සඳහා තමයි ඒක දීලා තියෙන්නේ කියලා මේ ප්‍රඥාවෙන් කියන එක. හරිම වැදගත් දෙයක්. මේ බලය දුන්න ගමන්ම අනිසි ලෙස පාවිච්චි කරන්න නෙවෙයි බලය දෙන්නේ. බලය නිසි ලෙස පාවිච්චි කරන්න පුළුවන් නම් එහෙමනම් ඒ ප්‍රඥාවන්තයෙක් තමයි. කියන්නේ මට දීලා තියෙන බලය දීලා තියෙන්නේ සේවයට මිස වෙන දෙයකට නෙවෙයි කියන එක. දැන් අපි ගත්තොත් එimhe අභිධාර්මික ප්‍රඥාව. ඒතර ජීවිතයේ හරය මොකද්ද? එහි තියෙන ගැටලු වලට විනිශ්චය පිළිබඳ සංකල්පන ආශ්‍රිත කරන විග්‍රහයක් තමයි මේ අභිධාර්මික ප්‍රඥාව හරහා කෙරෙන්නේ. ධර්මදේශකයා 3:7 කියනවා නිශ්ශබ්දව සිටීමට කාලයක් හා කතා කිරීමට කාලයක් ඇත. දැන් බලන්න පාද නිශ්ශබ්ද වෙලා ඉන්න තැන කතා කරන්න හොඳත් නැහැ. හැබැයි කතා කළ යුතු තැන නිශ්ශබ්ද වෙලා හිටියත් වැරදි. මම කොච්චර ප්‍රායෝගිකද? කොයි වෙලාවටද නිශ්ශබ්දව ඉන්න ඕන, කොයි වෙලාවටද කතා කරන්න ඕන. ඒක තමයි ප්‍රඥාව කියන්නේ. ඒතට එදිනෙදා ජීවිතය සම්බන්ධ ප්‍රඥාවේදී එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන අවස්ථාවන් පිළිබඳ උපදේශනයක තියෙන්නේ. අපිට උදාහරණයක් කියනවා නම් හිතෝපදේශයේ 2:31 කියනවා කල දේ ඔබට ඵල දෙනු නියතය. ඔබේ උපායවල විපාක එපාවන තුරුම ලැබෙනු ඇත. දැන් පාද අපි මේක විතරක් මතක තියාගත්තොත් ජීවිතේට මම වපුරන දේ තමයි නෙලාගන්නේ. මම මොනවා හරි කරොත් ඒකේ ඵල විපාක මට හම්බ වෙනවා. ඒතර මේ අනුව ජීවත් වුණොත් එහෙම අපේ ජීවිතය ඇත්තටම සාර්ථක වෙනවා. ඒ නිසා මේ ප්‍රඥාව කියන එක මේ ප්‍රඥාවේ ප්‍රභේද හරියටම ඉගෙන ගත්තොත් එහෙම අපේ ජීවිතේට ලොකු පන්නරයක් ලබා ගන්න පුළුවන්. ඒකම පාද දැන් මේ ප්‍රඥාව ඉදිරිපත් කරලා තියෙන සාහිත්‍යමය ස්වරූප තියෙනවා. දැන් මේවා ඉදිරිපත් කරලා තියෙන්නේ ප්‍රස්තාව පිරුළු හරහා. එහෙම නැත්නම් උපදේශන, කතාන්දර, සංකල්පනා, ගීත. මේක දිග ලොකු කතාන්දර විදිහට නෙමෙයි පාද. පොඩි වාක්‍යයක් වෙනවා. යන්තම් පොඩි උපදේශනයක්. ඒ හින්දා මේ ප්‍රඥා පොත් ටික මේ දරුවන්ට කියව ගන්න පුළුවන් නම්, කියවන්න පුළුවන් නම් හරිම ලස්සනයි. බොහොම වැදගත්. හොඳ උපදේශන තියෙනවා. ආදර දුවේ පුතේ සිස්ටර් බොහොම පැහැදිලිව ඔබට ප්‍රකාශ කෙරුවා, ඉදිරිපත් කෙරුවා මේ ප්‍රඥාව කියන දේ ඇත්තටම එදිනෙදා ජීවිතයේ අපිට කොච්චර දුරට ප්‍රායෝගිකව යොදා ගන්නට පුළුවන්ද කියන එක මේ ප්‍රබෝධයන් හරහා සිස්ටර් ඔබ දැනුවත් කෙරුවා. ඒ නිසා ඒ ප්‍රබෝධයන් පිළිබඳව හොඳ අවධානයෙන් සිටීම දැනුම ලබා ගැනීම වැදගත් වෙනවා. ඔබට දැන් දකින්නට පුළුවන් ඔබ දර්ශනය කරන්නට යනවා ආදර දුවේ පුතේ රූප පෙළහරක්. ඊ타ත්ම නිර්මාණශීලී ඔබට ලොකු ප්‍රායෝගික පණිවිඩයක් ගෙන දෙන දෙයක්. හොඳින් බලන්න ඒක.
سويس. يلا يا ابني القطر هيمشي. හොඳයි. ආදර දුවේ පුතේ ඔබ මේ රූප දර්ශනය හොඳින් බැලුවා නම් ඔබට පේනවා දරුවෝ දෙදෙනෙක්ගේ කතාවක්. පොඩි දරුවෝ දෙදෙනෙක්ගේ කතාවක්. එක දරුවෙක් ටිකක් දුප්පත් දරුවෙක් බව පේනවා. ඕලග තියෙන පුංචි සෙරප්පු දෙකත් එකක් කැඩිලා හදාගන්න ලොකු උත්සාහයක් දරනවා. ඒක හදන ගමන් තවත් පොහොසත් වගේ පේන දරුවෙකු අපිට පේනවා තාත්තත් එක්ක යනවා. ලස්සන සබත්තු දෙකක්. මේ සෙරප්පුව හදන ගමන් ඒ දරුවට ආසාවක් යනවා. ඒ ආසාව තමයි අර වගේ සබත්තුවක් මටත් තිබුණා නම්. ඒ වගේම අර පොහොසත් දරුවා තමන්ගේ සබත්තු දෙකට ගොඩාක් ආදරය කරනවා. අපිට පේනවා ස්ටේෂන් එකේ ඉන්නකොට මගේ යනකොට පවා ඔහු දූවිලි වදිනකොට ටක් ගාලා දූවිලි පිය පිය එච්චරට ආදරේ සබත්තු දෙකට. එක පැත්තකින් මට අයිති නෑ ඒත් අනිත් කෙනාගේ ඒ දෙයට ආදරයක් ආසාවක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් එයාට අයිති දේ දරුවට ආසාවක් ඇති වෙනවා. නමුත් ආදර දුවේ පුතේ මේ වීඩියෝ එක ඉස්සරහට යනකොට ඔබට පේනවා මේ දරුවා මේ දුප්පත් දරුවා තමන්ගේ සරප්පුව පැත්තකට දාලා අර කෝච්චියේ ගමන් කරන පොහොසත් දරුවාගේ සබත්තුවක් වැටුනම ඒක අරගෙන අයිතිකාරයාට දෙන්නට උත්සාහ කරනවා. ඔහු දුවමින් ලොකු උත්සාහයක් දරනවා. සිස්ටර් අපි දකිනවා ඒකේ ලොකු උත්සාහයක් දරනවා. ඒ දේ අයිතිකාරයාට දෙන්න. මේ දරුවට ආසාවක් තියෙනවා. නමුත් ඒ දේ ලබා ගන්නට විදියක් නැහැ. නමුත් ඒ බැරිකම තුල ඔහු උත්සාහ කරනවා අර සබත්තු අරගෙන අයිතිකාර දරුවට දෙන්න. අනිත් පැත්තෙන් ආදර දුවේ පුතේ අපිට පේනවා අර දරුවට එක සබත්තුවක් තියෙනවා කකුලේ. අනිත් සබත්තුව බිම වැටිලා. කොච්චර ආදරය කෙරුවත් කොච්චර ආසාවෙන් හිටියත් ඔහුට බෑ ඒ දේ ලබා ගන්න. ඒ නිසා ඔහු ළඟ තියෙන දේත් ඔහු පරිත්‍යාග කරනවා. අර දරුවට. ඒ නිසා සිස්ටර් අපිට මෙතන තියෙනවා මේ අපේ දරුවන්ට පවා ජීවිතේ ඉගෙන ගන්නට ලස්සන පණිවිඩයක්. එක පැත්තකින් අපි සමහර දේවල් අපිට අනිත් අයගේ දේවල් බලහත්කාරයෙන් අයිති කරගන්න බෑ. අපි ළඟ තියෙන දේෙන් අපිට සතුටු වෙන්නට වෙනවා. අපේ ආසාවන් තියෙනවා බොහෝ දේවල් වලට අපේ සිත යොමු වෙනවා. නමුත් ඒ සිත යොමු වුණා කියලා ඒ හැම දෙයක්ම අපිට අයිති කරගන්නට බදා ගන්නට බෑ. නේද? එතකොට අපිට සමහර දේවල් තෝරා බේරා ගන්නට වෙනවා. ඒ වගේම මම ළඟ තියෙන දේෙන් සෑහීමකටපත් වෙන්න සමහර අවස්ථාවන් වල සිදු වෙනවා. අනිත් පැත්තෙන් තවත් ලස්සන පණිවිඩයක් තියෙනවා. අපිට කොච්චර දේවල් තිබුණත් සිස්ටර් කොච්චර දේවල් වලට අපි කොච්චර විදි ආදරය කෙරුවත්
සමහර දේවල් ජීවිතේ අතහරින්නට වෙනවා. ඒ සමහර වෙලාවට මං අතාරින දේ තව කෙනෙකුගේ සතුට ප්‍රීතිය සඳහා වෙන්න පුළුවන්. ඒ වගේ හරි ලස්සන පණිවිඩයක් මෙතන දෙන්නේ. ඉතින් සිස්ටර් මම මේ කතා කරන්නට යන මාතෘකාව මේ ප්‍රඥා සාහිත්‍ය ගැන කතා කරනකොට එහි අරමුණු සහ අධ්‍යාත්මිකත්වය. මේ තියෙන අධ්‍යාත්මිකත්වය පළවෙනි කාරණය තමයි ධර්මිෂ්ඨකම සහ නිවැරදි ලෙස දිවි ගෙවීමට අප ජනතාව උනන්දු කරනවා කියනවා. එතකොට මේ වීඩියෝ ක්ලිප් එක අපිට කදිම නිදසුණක් මෙතන දෙන පණිවිඩය. අනිත් අයගේ දේවල් අයිති කර ගන්නවට වඩා අනිත් අයගේ දේවල් ඒ අයට දීම. ඒ වගේම මම කොච්චර දේවල් වලට ආදරය කරුවා සමහර දේවල් මම අතහැරීම තව කෙනෙකුගේ සතුට ප්‍රීතිය වෙනුවෙන්. ඒක සිදුවන්නේ මා තුළ තියෙන අධ්‍යාත්මිකත්වය තුළයි. මට ධර්මිෂ්ඨව ජීවත් වෙන්නට නම් මට ඒ දේ කරන්න වෙනවා. මම ආත්මාර්ථකාමීව ගහ මරාගෙන රණ්ඩු කරලා හොරකම් කරලා අනිත් අයගේ දේවල් ලබාගෙන කවමදාකවත් මට ධර්මිෂ්ඨකම කියන එක අත්දකින්න හම්බෙන්නේ නෑ. එහෙම වුණොත් එහෙම ජීවිතේ. ඉතින් ඒ නිසා ආදර දුවේ පුතේ ඔබත් කල්පනා කරන්නට ඕනේ හොඳින් හඳුනා ගන්නට ඕනේ මට අවශ්‍ය දේ. නේද? ඒ වගේම මට තියෙන දේ මම වැඩි දියුණු කරගන්නේ කොහොමද? ඒ වගේම මට තියෙන දේ මම තෘප්තිමත් වෙන්නේ කොහොමද? මේ වගේ කරුණු කාරණා මම හිතනවා නිවැරදි ලෙස සහ ප්‍රඥායෝගීව උචිත ආකාරයෙන් ජීවත් වන්නට අපිට උදව් කරනවා කියන එක. ඒ වගේම දෙවෙනි කාරණය දෙවියන් වහන්සේට ප්‍රියමනාප ජීවිතයක් ගත කරන්නට මේ ප්‍රඥා සාහිත්‍ය අපිට උදව් කරනවා. මේ පොත්පත් අපිට උදව් කරනවා. අපි සලමොන් තුමා අපි හැමෝම අහලා තියෙන චරිතයක් සලමොන් තුමා. සලමොන් තුමාගෙන් දෙවියන් වහන්සේ විතක අහනවා ඕනම කැමති දෙයක් ඉල්ලන්න. ඕනම දෙයක් ඉල්ලන්න කැමති දෙයක් ඉල්ලන්න. සලමොන් තුමා හරි පුදුම ඉල්ලීමක් කරා. අපි හැමෝම දන්නවා සලමොන් තුමා හොඳ දේ නරක දේ හරියට හඳුනා ගන්නට නිසියවරින් තමන්ගේ ජනතාව මෙහෙවන්නට ප්‍රඥාව දෙන්න කියලා ඉල්ලනවා නේ. එතකොට දෙවියන් වහන්සේ ඇත්තටම සතුටු වෙනවා විතරක් නෙමෙයි මේ ඉල්ලීම ගැන. දෙවියන් වහන්සේ හරි පුදුම විදිහට ඊටත් වඩා දේවල් ඔහුට සැප සම්පත් එහෙම දෙන්නට දෙනවා. ඉතින් සිස්ටර් බොහොම පැහැදිලිව කිව්වා ප්‍රඥාව කියලා කියන්නේ ඇත්තටම හරි දේ තෝරගෙන දෙවියන් වහන්සේව සතුටු කරන්නට පුළුවන් නම් එතන තමයි නියම ප්‍රඥාව කියලා. ඒතකොට සලමුන් රජතුමාගේ කතාවේ අපිට පැහැදිලි වෙනවා තහවුරු වෙනවා. තුන්වෙනි කාරණේ සිස්ටර් මේ ජීවිතයේ අරුත සීමාවන් අපිට අවබෝධ කරගන්නට උදව් කරනවා කියලා කියනවා ප්‍රඥාව. සිස්ටර් මම එක්තරා පාසලක උගන්වනකොට ප්‍රාථමිකාංශය මම බැලුවේ සිස්ටර් ප්‍රාථමිකාංශය බලනවා වගේ එක්තරා අම්මා කෙනෙක් එනවා මේ ඔෆිස් එකට හරි ආවේගයෙන් කතා කරුවේ ෆාදර් මම දෙකෙන් එකක් බේරගන්නයි ආවේ මොකක්ද ප්‍රශ්නේ ඊට පස්සේ මේ අම්මා කියනවා මගේ දරුවගේ පැන්සල කඩනවා හැමදාම මට මේක සීමාවක් නැහැ කවුද කඩන්නේ කියලා බලන්න තමයි මම මේ ආවේ ඊට පස්සේ හරි කලබල වෙන්න එපා අපි ටීචර් ගෙනල්ලා කතා කරලා බලන් ටීචර් දන්නවාද කියලා මේ සම්බන්ධව අපි ටීචර් ගෙනල්ලා කතා කරලා බලපුවාම ටීචර් කියනවා ටීචර් බව දැනගෙන හිටියේ නෑ සිස්ටර් දැන් මේ දරුවගේ පැන්සල කඩනවා මේ සම්බන්ධව ටීචර් කියනවා සමා වෙන්න ෆාදර් මම ඒ ගැන දැනන් හිටියේ නමුත් මම හොයලා බලන්නම් නමුත් මේ අම්මා දිගින් දිගටම මේ ගැන කතා කරන නිසා අපි දරුවව ගෙන්නනවා දරුවව ගෙන්නලා දරුවාගේ මං ආපම පුතා කියන්න දැන් ඇත්තටම කවුද පුතාගේ පැන්සල කඩන්නේ කොහොමද කැඩුනේ දරුවා කතා කරුවේ නෑ අම්මා කියනවා කියන්න දැන් කියන්න පාද ඉස්සරහා කියන්න කවුද කියන්නේ කියන්න දරුවා එක පාටම කියනවා මමයි කැඩුවේ දරුවා කිව්වා මමයි කැඩුවේ කියලා අම්මගේ මූණ වෙනස් වුණා තව දුරටත් අම්මට ප්‍රශ්න කරන්න බැරුව ගියා ඊට පස්සේ අම්මා කියනවා මං කී වතාවක් ඔයාගෙන් ඇහුවද පුතේ කවුද කැඩුවේ කවුද ඇයි ඔයා මට කිව්වේ නැත්තේ ඔයා කැඩුවේ කියලා එහෙම කිව්වනම් මං එන්නේ නැහැ නේද ඇයි කිව්වේ නැත්තේ මං ඊට පස්සේ මේ දරුවාගෙන් ඇහුවා සිස්ටර් ඇයි පුතේ ඔයා ඇත්තටම පැන්සල් කඩලා එතකොට පුතා කියනවා ෆාදර් මට යහපැත්තේ ඉන්නේ මගේ යාළුවා අඬනවා දැක්කා මං එයාගෙන් ඇහුවා ඇයි අඬන්නේ කියලා එයා කිව්වා මම බයයි කියලා. ඊට පස්සේ මම ඇහුවා ඇයි ඔයා බය කියලා. කිව්වා ටීචර් මට ගහයිද දන්නේ නැහැ මං අද පැන්සල ගෙනල්ලා නැහැයි කියලා. ඊට පස්සේ මම හිමීට මගේ අලුත් පැන්සල මම කැඩුවා දෙකට. කඩලා මගේ කටර් එකෙන්ම මම පැන්සල උල් කරලා මගේ යාළුවට කෑල්ලක් දුන්නා පැන්සලේ.
එතින් පස්සේ මම දැක්ක මගේ යාළුවා ලස්සනට hina වෙනවා. ඒක මං කරපු දේ වැරදිද ෆාදර්? මේ පොඩි දරුවා මගෙන් ඇහුවා. එතනින් පස්සේ ඒ කතාව තවදුරටත් ගියා. නමුත් මං එතනින් නතර වෙනවා. මෙතන කියනවා ජීවිතයේ අරුත සහ සීමාවන් සිස්ටර්. අම්මා සීමාව දාලා තියෙන්නේ. මොකද්ද සීමාව? ඔයාගේ පැන්සල කාටවත් දෙන්න බෑ. සීමාව දාලා තියෙන්නේ. හැබැයි දරුවාගේ සීමාව අම්මගේ සීමාව නොවේ. දරුවට පන්ති කාමරයේ ඒ සීමාවෙන් එහාට යන්න උනා. අවදානමක් ගන්න උනා. අම්මාට පොඩ්ඩක් අකීකරු වෙන්නටත් උනා. නමුත් ඒ දරුවා අකීකරුකමට වඩා එතන ගත්තේ අවදානම. මොකද හේතුව එයා දැක්කා තමන්ගේ සහෝදරයාගේ ළඟම ඉන්න යාළුවගේ කඳුළු. ඒක තමයි ධර්මිෂ්ඨකම කියන්නේ. ඒක තමයි ධර්මිෂ්ඨකම කියන්නේ. එතනින් පස්සේ අවදානම අරගෙන මේ දරුවා අම්මා මොනවා කියයිද ෆාදර් මොනවා කියයිද මේ ඔක්කොම අභියෝග වලට මුහුණ දෙමින් ඔහු ප්‍රායෝගිකව ඒ වෙලාවේ තීරණයක් ගත්තා. මේ තීරණය ගැනීම මේ අවදානම ගැනීම මම හිතනවා ඒ දරුවට ඒ වෙලාවේ ඒ ප්‍රඥාවන්ත හැසිරීමට උදව් වුණා කියලා. ඉතින් මේ ආකාරයෙන් ප්‍රඥාව කියන්නේ සිස්ටර් අපිට එදිනදා ජීවිතේ ප්‍රායෝගිකව උදව් කරන දෙයක්. ඒක මේ සංකල්පමය දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා එදිනදා ජීවිතය තුළ අපිට ආදර දුවේ පුතේ අපේ ජීවිතය අරුත සොයන්නට ඇයි මම ජීවත් වෙන්නේ? මොකද්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? මොනවද මට කරන්න පුළුවන්? ඒක මම පන්ති කාමරයේ මම පාසලේදී සෙල්ලම් පිට්ටනියේදී ගෙදරදී මට කොච්චර දුරට මගේ ජීවිතේ ඒ අරුත තේරුම ඇයි මම ජීවත් වෙන්නේ කියන එක මගෙන් අහලා ඒ පිළිබඳව සොයා බලන්නට අපිට මේ ප්‍රඥා සාහිත්‍ය උදව් කරනවා. ඔබ මම මගේ ජීවිතේ කරන පරිත්‍යාගයන් බොහෝ වෙලාවට මගේ ජීවිතේ තේරුම සොයන්නට සතුට සොයන්නට උදව් කරනවා. ඒ නිසා ප්‍රඥාව අපේ අතුලාන්ත ප්‍රීතිය අපිට බොහෝ වෙලාවට ගෙනත් දෙනවා. ඒ නිසා මම නැත්තම් තව කෙනෙක් විතරක් නෙමෙයි සිස්ටර් සතුටු කරන්නේ. අපි ප්‍රඥාවන්තව ජීවත් වෙනකොට දෙවියන් වහන්සේ සතුටු වෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රඥා සාහිත්‍යයත් එක්ක අපිට ඉගෙන ගන්නට ගොඩාක් කරුණු කාරණා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. පද දැන් අපි කතා කරා ප්‍රඥා පොත් ගැන. එතකොට ඒ ප්‍රඥා සාහිත්‍ය ගැන කතා කරනකොට මේ ගීතාවලිය ගැන කතා නොකරම බෑ. මොකද අපේ කතෝලික ජීවිතයට ගොඩාක් සම්බන්ධ පොතක් තමයි ගීතාවලිය කියන්නේ. ඒතර පාන්දර මොකක්ද මේ ගීතාවලිය ගැන අපේ දුවලා පුතාලට කියලා දෙන්න පුළුවන් දේ? ගීතාවලිය සිස්ටර් අපිට ගීතිකා 150ක් හම්බ වෙනවා. එතකොට මේ ගීතිකා වල ඇත්තටම තියෙන යාඥාවන්. ඒක නිසා අපි කියනවා යාඥාමය ගීතිකා කියලා. ඒකට හේතුව සිස්ටර් මේ විශේෂයෙන්ම මේ ගීතාවලියේ වැඩිපුරම පුරාණ ගීසුවේ පාවිච්චි කරේ ඊශ්‍රායල් ජනතාව. ඒගොල්ලෝ මේ ඊශ්‍රායල් ජනතාව නම් කෙරුවා මේ පොත ඒගොල්ලන්ගේ යැදුම් පොත, යාඥා පොත කියලා හැඳින්වුවා. එහෙම නැත්නම් ගී කලඹ කියලා හැඳින්වුවා. ඒ වගේම ශුද්ධ බයිබලයේ යාඥා පොත කියලත් අපි හඳුන්වනවා ගීතාවලිය පොතට. ඒ නිසා මේ නම් පිළිබඳව ආදර දුවේ පුතේ ඔබ දැනුවත් වෙලා ඉන්න එක හොඳයි. නේද? ගීතාවලියට කියන තවත් නම් සමහරවිට ඉරි ගන්න ප්‍රශ්න වලට එන්න පුළුවන් සිස්ටර්. ඒ නිසා ඔබ දැනගන්න එක හොඳයි. එතකොට මේ ගීතාවලියේ අපිට හමු වුණ මේ යාඥාව නැත්නම් ගීතාවලිය අපේ යාඥා නිධානයක් කියලාත් අපි නම් කරන්න පුළුවන්, හඳුන්වන්නට පුළුවන්. ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේව අද්දුටු ආකාරය, දෙවියන් වහන්සේගේ ආදරය අද්දුටු ආකාරය, දෙවියන් වහන්සේගේ සංරක්ෂණය ආරක්ෂාව අද්දුටු ආකාරය, ඒ වගේ දේවල් පදනම් කරගෙන තමයි සිස්ටර් මේ ගීතාවලියේ ගීත ලියවිලා තියෙන්නේ. ඉතින් මේ සෑම ගීතිකාවක්ම මේ තත් සහිත වාද්‍ය භාණ්ඩයක් භාවිතා කරමින් යොදා ගන්නට පුළුවන් කියලා කියනවා සිස්ටර් මේ ගීතාවලිය. මොකද ගොඩක් ගීත තියෙන්නේ, ගීතමය ස්වරූපෙන් තියෙන්නේ. ඒ නිසා සංගීතයත් එක්ක අපිට කියන දාවිත් රජතුමා හැමතිස්සෙම වීණාව වාදනය කරමින් මේ ගීත ගායනා කරුවා කියලා. මොකද දාවිත් රජතුමා මේ ගීතාවලිය ලියපු කතුවරයා හැටියටත් නම් කරනවා. නමුත් මේ පිළිබඳව විවිධ මත තියෙනවා. මත තිබුණාට බොහෝ දෙනෙක් කියනවා දාවිත් රජතුමා තමයි ලියලා තියෙන්නේ කියලා. එතකොට මේ ගීතාවලියේ ගීත ගොඩක් වෙලාට මේ ඊශ්‍රායල් ජනතාවගේ ජීවිත අත්දැකීම්. මොනවද ජීවිත අත්දැකීම් කියන්නේ? ලෙඩ දුක් වේදනාවන්. ඒගොල්ලෝ ජීවිතේ ලැබපු ජයග්‍රහණයන්. එතකොට ඒගොල්ලන්ගේ අමිහිරි අත්දැකීම්, පරාජයන්,
ඒ වගේම ඒගොල්ලන්ගේ මනස්ථාපනය වුණු අවස්ථාවන්. ඒ වගේම ඒ අය දෙවියන් වහන්සේව පසසපු අවස්ථාවන්, දෙවියන්ට ස්තුති කරපු අවස්ථාවන්, මේ වගේ ජීවිත අත්දැකීම් ප්‍රයෝජනෙට අරගෙන මේ අය ඒ අත්දැකීම් මත පාදක කරගෙන තමයි මේ ගීත ලියවිලා තියෙන්නේ කියලා කියනවා. සිස්ටර් අපේ කිතුණු ගී පොතේ අපේ ජනතාව ඉරිදා පූජාවේදී ජන වන්දනාවේදී පාවිච්චි කරන ගීත අහස ඔබේ මහිමේ පළ කරයි දෙවියනේ. ගුවන් සතදාත් කම්මෙතුමන්ගේ වනන්නේ. ඒ වගේ ගීතිකාව ඒව අපතොස්ස පළ කරන දෙවිඳුන් පසසනවා, දෙවියන් වහන්සේගේ මැවිල්ල අගය කරනවා, පසසමින් ගායනා කරපු ගීතිකා. මනස්ථාපනය ගැන කතා කරනකොට චාරිත්‍රක කාලේ අපේ ජනතාව නිරන්තරයෙන්ම ගායන ගීතිකාවක් අපි කියනවා මහා කරුණා මෙතින් ඔබේ අනේ දෙවියනේ වන්න මට දයා. ඒ වගේම ගීතාවලියේ තවත් ලස්සන ගීතයක් තමයි මේ ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේගේ ආදරය අත්දැකපු උන්වහන්සේව ඉන්ඩේරෙක් හැටියට අත්දැකපු අවස්ථා ගීතාවලියේ 23 වෙනි ගීතය සමිදානෝ මගේ ඉන්ඩේරානෝය කියන එක. ඒ වගේම ලෙඩ දුක් වේදනාවන්ගේ විතරක් නෙමෙයි ඕනෑම තැනක දේව ආරක්ෂාව පතා අදටත් අපේ ජනතාව සිස්ටර් ගීතාවලිය 91 ගීතය ඒගොල්ලෝ තමාරයට කටපාඩමින් කියන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් අපිට සම්බන්ධ ජීවිතයට සම්බන්ධ දේවල් තමයි ගීතාවලිය. ඒ වගේම ජේසුතුමන් පවා ගීතාවලිය ප්‍රයෝජනෙට අරන් තියනවා. කන්දුර දේශනයේදී උදව් කරගත්තා වගේම ජේසු කුරුසකසේදී ගීතාවලිය පාවිච්චි කරනවා. උන්වහන්සේගේ ශ්‍රී වාක්‍ය හතේ අපිට හමු වෙන එකක් මාගේ ආත්මය පියාණනි මාගේ ආත්මය ඔබගේ හස්තවලට බාර කරනවා. එදා ජුදා සම්ප්‍රදාය සිස්ටර් හැම අම්මා කෙනෙක්ම දරුවන්ට උගන්වපු යාඥාවක් කියන ඔය යාඥාව අපිට හමු වෙනවා ගීතාවලියේ 31 වෙනි ගීතේ විශේෂයෙන්ම මේ කොටස හමු වෙනවා අපිට 5 වෙනි වගන්තියේ මගේ ආත්මය. ඒ අය සිස්ටර් ජුදා සමාජය අපිට කියන උදේ නැගිට්ටම හස්තවලට තාත්තගේ හස්තයට බාර කරනවා. රෑ නිින්දට යන්න කලින් ආත්මය බාර කරනවා. ඒ අම්මා මරියා අම්මා ජේසුරත් උගන්වන්නට ඇති. කුරුසගහේ ජීවිතය අවසානයේදී ජේසු පාවිච්චි කරන්නේ මේ ගීතාවලිය. ඒ වගේම එලෝයි එලෝයි ලාමා සබත්තානේ පියාණනි ඔබ මාත් හැරියේ මන්ද ගීතාවලියේ 22 වෙනි ගීතය අපිට උදාහරණ මේ වගේ ගන්න පුළුවන්. එතකොට සිස්ටර් ගීතාවලියේ පොත් ප්‍රධාන කොටස් 5කට අපිට බෙදා වෙන් කරන්නට පුළුවන්. එහෙම කියන්නේ පාද ඔය කොටස් 5 කියන්නේ දැන් අපි ගිය සැරේ කතා කරන්නේ පංච පුස්තකේ. ඒ පංච පුස්තකයේ වැදගත්කම හේතු කොටගෙන තමයි මේ ගීතාවලියේ කාණ්ඩ 5කට බෙදනවයි කියලා කියන්නේ. ඔව් සිස්ටර්. එතකොට ඒ ආකාරයෙන් පළවෙනි කොටස අපිට හමු වෙනවා ගීතාවලියේ පළවෙනි ගීතේ ඉඳලා 41 වෙනි ගීතය වෙනකම්. එතකොට දෙවෙනි කොටස අපිට හමු වෙනවා 42 වෙනි ගීතේ ඉඳලා 72. තුන්වෙනි කොටස අපිට හමු වෙනවා 73 ඉඳලා 89 දක්වා. ඒ වගේම හතරවෙනි කොටස හමු වෙනවා 90 සිට 106 ගීතය දක්වා. ඒ වගේම 107 ඉඳලා 150 දක්වා. මේ හැම කොටසකම සිස්ටර් විශේෂත්වයක් තියෙනවා නේ සිස්ටර්. මොකද අවසානයේදී මේ හැම ගීතයක්ම ඉවර වෙනවා කියලා කියන්නේ මේ හැම කාණ්ඩයක්ම ඉවර වෙනවා කියලා කියන්නේ ප්‍රශංසා ගීතයකින්. ඒ වගේම අපිට 150 වෙනි ගීතය සම්පූර්ණයෙන්ම ප්‍රශංසාවක් කියන්නේ දෙවියන් වහන්සේගේ. ඒතකොට මේ ආකාරයෙන් මේ ගීත ටික 150 කොටස් 5කට බෙදන්න පුළුවන් කියලා. ඒ වගේම ගීත වර්ගීකරණයකුත් තියෙනවා අපිට ප්‍රශංසා ගීත, විලාප ගීත, තුති දීමේ ගීත, ප්‍රඥා ගීත, රාජකීය ගීත, සියොන් ගීත මේ ආකාරයෙන් ගීතාවලියේ ඒ වගේම විශ්වාසී ගීත කියලා. ඒ ආකාරයෙන් වර්ගීකරණය 7කට මේ අපිට බෙදා වෙන් කරන්නට පුළුවන්. සිස්ටර් අපි මම හිතනවා ඊටාත්ම වැදගත් කොටස් කිහිපයක් අපි කතා කරුවා. ඒ වගේම අපේ දරුවන්ට තවත් එදිනදා ජීවිතේ ඉතාමත්ම වැදගත් වෙන කොටසක් තමයි සිස්ටර් දැන් කතා කරන්නට යන්නේ මේ එලිදරව් සාහිත්‍යය කියන එක. විතක සමහර වෙලාවට මේ දේවල් තේරුම් ගන්නට අමාරුයි කියලාත් හිතෙන්නට පුළුවන්. නමුත් ඇත්තටම මේ එලිදරව් සාහිත්‍යය සහ මේ පොත්වල තියෙන අඩංගු දේවල් ගැන කල්පනා කරනකොට ඒවා කොච්චර ජීවිතේට වැදගත්ද කියන එක මම හිතනවා අපේ දරුවන්ට තේරුම් ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එලිදරව් සාහිත්‍ය ගැන කතා කරනකොට පාද මේ එලිදරව් සාහිත්‍ය හරහා ලියවිච්ච පොත් දෙකක් තියෙනවා බයිබලේ. පරණ ගිවිසුමේ නම් දානියෙල් පොත, අලුත් ගිවිසුමේ නම් එලිදරව් පොත. එතකොට එලිදරව්ව කියන වචනේ තේරුම තමයි සැඟ වෙලා තිබ්බ දෙයක් නිරාවරණය වීම.
එතකොට මේ එළිදරව් සාහිත්‍ය පීඩන යුගයක ලියවිලා තියෙනවා කියලා තමයි සාමාන්‍ය පිළිගන්නේ. දැන් දිවැසිවරුන් ක්‍රමයෙන් නැති වෙලා යන කාලයක මේ එළිදරව් සාහිත්‍ය හරහා තමයි දෙවියන් වහන්සේගේ පණිවිඩය හම්බ වුනේ. එතකොට පීඩනයකට ගොදුරු වෙලා ඉන්න සදහැවත් ජනතාව දිරිගන්වන්නට තමයි මේ එළිදරව් සාහිත්‍ය මාර්ගයෙන් ලේඛන ලියවුනේ. එතකොට දැන් අපි මේ කතා කරන එළිදරව්ව, ඒ කියන්නේ එළිදරව් පොත ක්‍රිස්තු වර්ෂ 80 94 ඩොමිෂියන් කියන අධිරාජ්‍යගේ කාලේ තමයි ලියවෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් පිළිගන්නවා මේකේ කර්තෘවරයා ජොහාන අපොස්තලතුමා කියලා. නමුත් ඒ ගැනත් මතිමතාන්තර තියෙනවා. එතකොට මේ එළිදරව් සාහිත්‍යයට ආවේනික වෙච්ච ලක්ෂණ තියෙනවා. අගත්තොත් එම ද්විත්වවාදය, යුගාන්තවාදය, සංකේත භාවිතය හා ආරූඪ නාමයකින් ඉදිරිපත් කිරීම. අපේ දුවල පුතාලා හිතන්නට පුළුවන් මේක හරිය අමාරු දෙයක් තේරුම් ගන්නට කියලා. නමුත් මේක බොහොම සරලයි. පැහැදිලි තේරුම් ගන්න එහෙම ලොකු අපහසුතාවයක් නෑ. හරියටම මේ දේ තේරුම් ගත්තොත්. දැන් අපි කතා කරොත් මොකද්ද මේ ද්විත්වවාදය, ඩුවලිසම් කියනවා. ද්විත්වවාදය කියන්නේ මේ යහපත හා අයහපත අතර තියෙන නිරන්තර ගැටුම. දැන් අපේ ජීවිතේ බලන්න. අපි මේ ලොකු ගැටණයකනේ ඉන්නේ. යහපත අයහපත තෝරගන්න. එතකොට මේ දෙක මෙහෙම තමයි ලෝකෙ ඉස්සරහට යන්නේ. යහපත හා අයහපත අතර තියෙන නිරන්තර ගැටණය. ද්විත්වවාදය. දැන් අපි මේ ද්විත්වවාදයට මැදි වෙලා ඉන්න පිටසක්. එතකොට යුගාන්තවාදය කියන්නේ ස්කැතොලොජි කියලා කියන්නේ පාද දෙවියන් වහන්සේ තීරණය කරන දවසක. දැන් අපිට ඕන දවසක නෙවෙයි. දෙවියන් වහන්සේ තීරණය කරන දවසක මේ අයහපත සම්පූර්ණයෙන්ම නැති වෙලා පරම යහපත ජය ගන්නවා. අපි සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම කවදා හරි සත්‍ය ජය ගන්නවා කියලා අපි කියන්නේ වෙන්නේ මේකට. කවදා හරි. ඒ බලාපොරොත්තු වෙන්නේ අපි යන්නේ. දැන් අපිට ඕන මට දැන් කවුරු හරි මට මොකක් හරි හතුරුකමක් කරන කෙනෙක් ඉන්නවනම් මට එයාට මේ මට සාධාරණ ඉෂ්ට වෙන්න මට ඉක්මනටම ඕන. එහෙම වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් එළිදරව්ව හරහා කියනවා ඔබ දැනට මේ වර්තමානයේ ඔබ පීඩා විඳිනවා නම් මං ඉස්සෙල්ලා කිව්වනේ මේ පීඩා විඳින ජනතාවක් දිරිගන්වන්නයි මේක ලිව්වේ කියලා. එතකොට දැන් ඒකෙන් කියන්න උත්සාහ කරනවා වර්තමානයේ ඔබට තියෙන මේ පීඩාකාරී තත්වයට ඉවසීමෙන් මුහුණ දෙන්න. මොකද කවදා හරි ඔබට ජයග්‍රහණය අත් කරලා දෙන්න. ඒක තමයි මේ යුගාන්තවාදය කියන්නේ. එතකොට මේ සංකේත භාවිතයේ පාද මේකේ පරමාර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි මේ සංකේතවල গুপ্তභාවය. එක තැනක යොදා ගන්න සංකේතය තව තැනක යොදා ගන්න වෙනස් ආකාරයට. ඒතර මේකේ තියෙන গুপ্তවාදයේ හින්දා දැන් පීඩාකාරී සමාජයකට ලියන නිසා දැන් මගේ විරුද්ධවාදීන්ට මේ ලියලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බෑ. මොකද গুপ্তයි. හැබැයි මේ සදහැවතුන් ඒක තේරුම් ගන්නවා. මොකද ඒගොල්ලෝ දන්නවා මොකද්ද මේකේ තේරුම කියලා. ඒ වගේම මෙහෙම සංකේත වලින් ලියලා තියෙන නිසා කර්තෘගේ ආරක්ෂාව සැලසෙනවා. නැත්තම් එහෙම කවුද මොකක්ද තියෙන්නේ කියලා ඒගොල්ලෝ තේරුම් ගත්තොත් එහෙම කර්තෘවට නැත්තම් සංඝයට තර්ජනයක් වෙන්නට පුළුවන්. එතකොට උදාහරණයක් කියනවා නම් පාද දැන් මේ අපි කතා කරන නවගිවිසුමේ එළිදරව් පොත ගත්තොත් ඒක ලියවිලා තියෙන්නේ ඩොමිෂියන් අධිරාජ්‍යගේ කාලය කියලා මම දැන් කිව්වා. දැන් මේ පොතේ ඩොමිෂියන් අධිරාජ්‍යව හඳුන්වන්නේ මුර්ගයෙක් කියලා. දැන් ඩොමිෂියන් අධිරාජ්‍ය මේක දන්නවනේ. දන්නේ නැහනේ. එතකොට මේ ඩොමිෂියන් අධිරාජ්‍ය මුර්ගයෙක් කියලා දන්නේ සදහැවත්තු විතරයි. එතකොට දැන් රෝම නගරය මේ කතාවට පාදක වෙලා තියෙන රෝම නගරය හඳුන්වන්නේ බැබිලෝනියා මෙහෙම නැත්නම් වෛශ්‍යාවක් කියලා. තරම් දරුණු විදිහට තමයි මේ සංකේත මෙතනදී යොදාගෙන තියෙන්නේ. දැන් මේ පිළිබඳව සහ මේ සංකේත පිටිපස්සේ තියෙන තේරුම් පිළිබඳව ඒ අදහපු අය විශ්වාසකීන් ඇදලිවන්තයන් පැහැදිලිවම දන්නවා සිස්ටර් ඇයි මෙතන මුර්ගයා කියන්නේ සහ මෙතන මේ බැබිලෝනියානු වර්ෂාවක් හැටියට හඳුන්වන්නේ මොකක්ද කියන එක පිළිබඳව හොඳටම මේ අදහපු අය ඇදහිලිවන්තයන් හොඳටම දන්නවා. මොකද පාදේ දවස්වල හැමෝටම බයිබලයක් තිබෙන්නේ නැති ඉඳන් මේවා කියවුවානේ. ඒතර අනිත් අයට පැහැදිලි කරලා දුන්නා මොකද්ද තියෙන්නේ. දැන් නම්බර 666. දැන් සාමාන්‍යයෙන් බය වෙනවා 666 කිව්වම. දැන් 666 කියන්නේ දැන් මේකේ අපි සංඛ්‍යා සංකේතවල බලපුවම නම්බර 7 කියන්නේ පාද පූර්ණයි. සම්පූර්ණයි. 6 කියන්නේ එතකොට අසම්පූර්ණයි. එතකොට තුන්වරක් අසම්පූර්ණයි 666. ඒ පීඩාකාරී බලවේගය තමයි හඳුන්වන්නේ 666. දැන් කියනවා ඔබ මේ නම්බරේ දැනගන්න.
660. ඒ කියන්නේ මේ පීඩාකාරීන් කවුද කියලා දැනගන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේ තම මේකේ තියෙනවා සත්ව සංකේත පාද. දැන් බැටළුවාව සංකේත කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ. බැටළුවාව මේ ඊතලයකින් විදලා නමුත් ඒ බැටළුවා කකුල් දෙකෙන් ඉන්නේ. වැටිලා නැහැ. එහෙමනේ මේ අපි ඒ පින්තූරවල දකින්නේ. දැන් ඊතලයකින් විදලා ඉන්න බැටළුවෙක්ට කකුල් දෙකෙන් ඉන්න බෑනේ. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ අපි වෙනුවෙන් ජීවිතේ පූජා කරා. නමුත් උන්වහන්සේ ඒකෙන් සම්පූර්ණයෙන්ම විනාශයටපත් වුන්නේ නැහැ කියන එක. එතකොට මේ පොතේ පීඩාකාරී බලවේගය එහෙම නැත්නම් යක්ෂයාව සංකේතවත් කරන්නේ මකර එහෙම නැත්නම් මුර්ගයා කියලා. ඒතර සංඛ්‍යා සංකේත දෙකක් දුවල පුතාලාට මේ පොතෙන් අපි උගන්වනවා. ඒ කියන්නේ බැටළුවා කියන්නේ ජේසුස් වහන්සේ, මකර එහෙම නැත්නම් මුර්ගයා කියන්නේ මේ පීඩාකාරී බලවේග. ඒතර මේකේ තියෙනවා පාද වර්ණ සංකේත. දැන් සුදු කියලා ගත්තොත් සුදු තමයි ජයග්‍රහණය. එතකොට රතු පාට යුද්ධය. කළු පාට කිව්වොත් සාගතය. සාගතය. තව පාටක් තියෙනවාද සුදු මැලි. කොයි පාටක්වත් සුදු මැලි පාට සංකේත කරනවා මරණය. එතකොට වර්ණ සංකේත. මේවා ඉතින් ලොකුවට මේ අමාරුවෙන් මතක තියාගන්න ඕන කාරණා නෙවෙයි. ඇත්තටම හරිම සරලයි. එතකොට සංඛ්‍යා සංකේත ගත්තොත් පාද 4 විශ්වය. 7 පූර්ණත්වය. 10 ගත්තොත් 10 පරිපූර්ණත්වය. එතකොට 12 ගත්තොත් ඒ තමයි දේව ජනතාව. දැන් මේකට අමතරව මේ පොත කියනකොට දෝල පුතාලට හම්බෙන්න පුළුවන් 1,44,000ක් ගැන කතා කරනවා. මේ 1,44,000 සංකේතවත් වෙන්නේ දේව ජනතාව. එතකොට මේකේ කතා කරනවා දවස් 1260ක්, සති 180ක්, මාස 42ක්, අවුරුදු 3මාරක්. ඒ තමයි පාද මේගොල්ලෝ මේ පීඩා විඳින කාලය. දැන් මේක ලොකු සංඛ්‍යාවක් විදිහට දැක්කට මේක අසම්පූර්ණයි. මේක තියෙන්නේ ටික කාලයක් විතරයි කියන එක තමයි මේ අදහස දෙන්නේ. ඒතර අපි මේ කතා කරන එළිදරව් සාහිත්‍යයේ විශේෂ ලක්ෂණවල අවසාන එක තමයි ආරූඪ කර්තෘත්වය. දැන් අපි මේ වෙනකොට අවබෝධ කරගෙන තියෙන ආරූඪ කර්තෘත්වය. ඇයි කර්තෘත්වය ආරූඪ කරන්නේ? කර්තෘවරයාගේ ආරක්ෂාව පිණිස එකක්. අනිත් එක පාද දැන් කවුරු හරි සභාවේ පිළිගත්ත පුද්ගලයෙක් නම් මේ පොත ලියලා තියෙනවයි කියලා කියන්නේ එතකොට පොතේ වටිනාකමට පොතේ පිළිගැනීමටත් ඒක හේතුවක් වෙනවනේ. දැන් ජොහාන අපොස්තලතුමා කියන්නේ මුල් කිතුණු සභාවේ පිළිගත්ත නායකයෙක්. ඒ නිසා ජොහාන්තුමා මේක ලිව්වත් නැතත් ඒ ගැන අපිට ප්‍රශ්න ගැටලු තිබ්බට ජොහාන්තුමා කිව්වහම මේ පණිවිඩය හැමෝමල පිළිගන්නවා. එතකොට උදාහරණයක් විදිහට කියනවා නම් අර දානියෙල් පොත පරණ ගිවිසුමේ එළිදරව් සාහිත්‍ය ආරහා ලියලා තියෙන දානියෙල් පොත ක්‍රිස්තුපූර්ව 164 අතර සිරියානු අධිරාජ්‍යයක් වන 4 වන ඇන්ටියෝකස් එපිපානස් ජුදාවරුන්ට විරුද්ධව නගපු කැරැල්ලක් ගැන තමයි ලියවිලා තියෙන්නේ. නමුත් ඒ පොතේ කර්තෘ විදිහට දාලා තියෙන්නේ ක්‍රිස්තුපූර්ව 580 විතර ජීවත් වෙච්ච දානියෙල් කියන පුද්ගලයා. ඒතර දෝල පුතාලට මේක උදාහරණයක් විදිහට කියන්නේ ආරූඪ කර්තෘත්වය ගැන. ආදර දුවේ පුතේ මේ ආකාරයෙන් අපි ඔබට මේ තේමාව යටතේ ඊටාත්ම වැදගත් මාතෘකා කීපයක් ඔබගේ විශ්වාසයේ ජීවිතයට එදිනදා ජීවිතයට ඊටාත්ම වැදගත් වෙන ප්‍රායෝගික නේද? අර අපි කිව්වේ කවුරුත් කියවන්න අකමැති පොතක් තමයි මේ එළිදරව් පොත. එළිදරව් පොත කියවන්නට ඕන පොතක්. නමුත් අපේ ජීවිතේ අපි අනිවාර්යයෙන්ම කියවන්නට ඕනේ පොතක්. ඒක කියවනකොට මම හිතනවා මේ සිස්ටර් අද ඔබට පැහැදිලි කරලා දීපු මේ සංකේත, මේ අංක, ඒවා පිටිපස්සේ තියෙන පණිවිඩ මේ දේවල් ටික හොඳින් හඳුනාගත්තොත් ඔබට ලස්සනට මේ දේවල් ජීවිතයට අදාළ කරගන්න පුළුවන්. ඒ නිසා විභාගයට පමණක් නොවේ ජීවිතයටත් මේ දේවල් අදාළ කරගෙන ඔබගේ ජීවිතය සරු කරගන්නට මේ වැඩසටහන ඔබට උදව්වක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නැවතත් අපි මෙවැනි වැඩසටහනකින් හමු වන තෙක් ඔබ සියලු දෙනාටම සුබ පතනවා. ජේසුස් ක්‍රිස්තුයි.